සුබ දවසක් දරුවනේ. අපි 2022 රිවිෂන් පන්තියේදී පරිගණක ඉතිහාසයේ පාඩම පටන් ගන්න යන්නේ. මේ පාඩමේදී දෙවෙනි ඒකකය. ඔව්. මේ දෙවෙනි ඒකකය කතා කරන්න යද්දී මේ දෙවෙනි ඒකකයේ සරල කොටස් ටිකක් තමයි තියෙන්නේ. ඔයාලට කතා කරලා තියෙන්නේ. ඒත් අපිට ඕන කොටස් ටික විතරයි අපි මේ කොටසට මේකට ඇතුළත් කරලා තියෙන. අත්‍යවශ්‍ය දේවල් විතර අනවශ්‍ය කොටස් ඉවත් කරලා තියෙනවා. හොඳයි. පරිගණක ඉතිහාසයේ පරිගණක පරම්පරා මේ වගේ කාරණා රාශියක් අපි ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ කාරණා රාශියක් අපි ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපි කතා කරමු මුලින්ම පරිගණක ඉතිහාසය කියන කොටස. හරි. මොකද්ද පරිගණක ඉතිහාසය කියන්නේ? ඈත අතීතයේ ඉඳලා පරිගණකය වෙනස් වෙමින් පැමිණියා. එතන නූතන AI තාක්ෂණය මත පදනම් වූ පරිගණක දක්වා දියුණු වෙලා තියෙනවා. මොකද AI තාක්ෂණය කියන්නේ? AI තාක්ෂණය කියන්නේ දරුවෝ කෘත්‍රිම බුද්ධි ආශ්‍රිත තාක්ෂණය. එතන මේ දක්වා දියුණු වුණු පරිගණකයන් පිළිබඳ අධ්‍යයනය කිරීම මේ පාඩම යටතේ බලාපොරොත්තු වෙනවා. නිසා සරල පාඩමක් අපි පිළිවෙලින් පෙර බලමු. හරි. එතකොට මේ පරිගණක ඉතිහාසය පිළිබඳ සඳහන් වෙන පොඩි සටහනක් මෙන්න මේ පැත්තේ මම දක්වලා තියෙනවා. මම දල අදහසක් ගන්න. හරි. මුල්ම කාලේ දරුවෝ ඔයාලට මතක ඇති අපි කතා කරනවා මොනවාද? පැස්කලින් යන්ත්‍රය. හරි. හරි. මුල්ම කාලේ දරුවෝ චීන ජාතිකයන් විසින් ඇබකස් නැමැති පොඩි උපකරණයක් හැදුවා. ගණක රාමුවක් වගේ මේකේ ගණන් එකතු කරන්න අඩු කරන්න වගේ ක්‍රියාවලින් ඉක්මනින් කරගැනීමේ පහසුකම ලැබුණා. ඉතින් පරිගණකයේ මූලික පාදම ලැබුණේ මූලිකම අඩිතාලම ලැබුණේ අපි මේ ඇබකස් යන්ත්‍රයෙන් කියලා තමයි අපි හිතන්නේ. ඊට පස්සේ දියුණු වුණ පරිගණක ඉතිහාසයේ කෙමෙන් පරිගණක තාක්ෂණය මොකද? ක්‍රමෙන් දියුණු වුණා. ඊට පස්සේ ඇනලිටිකල් එන්ජින්. හරි. ඔයාලා අහලා ඇති. මම ඒවා නෝට් එකට දෙන්න. මේ තියෙන්නේ ඇනලිටිකල් එන්ජින් එකනේ. හරි. චාල්ස් බෑබේජ් විසින් හැදුවනේ. ඊට පස්සේ තවත් කාලයක් දික් වෙද්දී මොනවාද? විවිධ යන්ත්‍ර සූත්‍ර හදන්න ගත්තා. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික පරිගණකයන් හදන්න ගත්තා. ඉලෙක්ට්‍රොනික පරිගණකයන් හදන්න ගත්තට පස්සේ අපි ඒ පරිගණක පරම්පරා පහකට වෙන් කරලා කතා කරනවා. අපි මේ පරිගණක පරම්පරා පහකට වෙන් කරලා කතා කරනවා. එහෙනම් අපි දැන් අද දවසේ මුලින්ම කතා කරන්නේ ඔන්න ඔය කොටස. පරිගණක ඉතිහාසෙ මුල් කාලේ මොකද වුනේ? ඉලෙක්ට්‍රොනික පරිගණකයක් හැදුවට පස්සේ මොනවද සිද්ධ වෙන වෙනස්කම්? මේ ටික තමයි අපි ක්‍රමයට කතා කරන්න යන්නේ. හොඳයි. ලියා ගන්න පොඩි නෝට් එකක්. පරිගණක වල කාර්ය සාධනය හා පරිගණකයේ පරිණාමය. හොඳයි. එතකොට මෙන්න මෙතනින් ලියා ගන්න පොඩි නෝට් එකක්. ඈත අතීතයේ සිට නූතන පරිගණක තාක්ෂණය දක්වා පරිගණකයේ වෙනස් වීම
පරිගණකයේ වෙනස් වීම පරිගණක පරිණාමයන් ලෙස පරිගණක පරිණාමයන් ලෙස හඳුන්වනු ලබයි. පරිගණක පරිණාමයන් ලෙස හඳුන්වනු ලබයි. අපි පරිගණක ඉතිහාසය කතා කරද්දී මුලින්ම අපිට කතා කරන්න වෙන්නේ යාන්ත්‍රික යුගයට පෙර යුගය. ඒ කියන්නේ දරුවෝ මුල්ම යුගය. යන්ත්‍රයක් හදන්න කලින් පෙර 1640ට පෙර යුගය. හරි. මේ කාලේ ඇබකස් කියන සරල උපකරණයක් විතරයි හදලා තිබ්බේ. ඇබකස් කියන උපකරණයක් විතරයි හදලා තිබ්බේ. හරි. අපි බලමු ලියාගන්න. හරි. යන්ත්‍රයන් නිෂ්පාදනය කිරීමට පෙර යුගයේදී යන්ත්‍රයන් නිෂ්පාදනය කිරීමට පෙර යුගයේදී ඇබකස් නැමැති උපකරණයක් හරහා ඇබකස් නැමැති උපකරණයක් හරහා සරල ගණිත කර්මයන් ඉටු කර ගන්නා ලදී. සරල ගණිත කර්මයන් ඉටු කර ගන්නා ලදී. දැන් අපි බලමු ඇබකස් එකක් කියන්නේ මොකක්ද කියලා සරල දෙයක්. මේ තියෙන දරුවෝ ඇබකස් වලට උදාහරණ කිහිපයක්. හරි. මේ තියෙන ඇබකස් වර්ග කිහිපයක් නේ. සාමාන්‍ය ඇබකස් කියපුවාම මෙන්න මේ වගේ බෝල තියෙන කූරු තියෙන නේ. ඒ වගේම ඔයාලට තියෙන පුතේ මම ගත්තා ඕල්ඩ් ඇබකස් පරණ ඇබකස් කිහිපයක් පරණ කාලේ මේ නිර්මාණයක් කිහිපයක්. මෙන්න මේ වගේවත් තිබිලා තියෙන ඒ කාලේ. මුල්ම කාලේනේ. හරි. කොටු හැඩයෙන්ම නෙවෙයි රවුම් හැඩයෙන් තිබ්බ ඇබකසුත් තියලා තියෙනවා. හරි. ඇබකස් බොහෝ විට නිර්මාණය කරේ චීන ජාතිකයන් මොසපෙටියන් ජාතිකයන් වගේ කට්ටිය ජාතිකයන් ඇබකස් නිර්මාණය කරලා තියෙනවා. හොඳයි. මේ තියෙන ඇබකසයක් ක්‍රියාත්මක කරන ආකාරය මේ ඇබකස් වලින් උඩ තියෙන පේලියෙන් එකතු කිරීම මෙහෙම පහසුවෙන් කරගන්න හැකියාව තියෙනවා. එකතු කිරීම අඩු කිරීම. හැබැයි මේකේ තියෙන්නේ මේ බෝල 5යි තියෙන්නේ. හරි. එකතු කිරීම අඩු කිරීම වගේ දේවල් ක්‍රියාත්මක කර ගැනීමේ හැකියාව ඇබකස් වල තියෙනවා. අපි අයත්යන් යාන්ත්‍රික යුගයට යාන්ත්‍රික යුගය ගැන අපි දැන් කතා කරමු. අපිට ඒ කාලේ කතා කරන්න තියෙන ඇබකස් යන්ත්‍රය විතරයි. යාන්ත්‍රික යුගයේදී යන්ත්‍ර කිහිපයක් දැනගන්න ඕන. මෙන්න මේ යන්ත්‍ර ගැන දැනගත්තාම හොඳටම ප්‍රමාණවත් ඔයාලා. හොඳයි. යාන්ත්‍රික යුගයේ ප්‍රධාන කරුණු තුනක් අපි කතා කරන්න තියෙනවා. පළවෙනි කරුණ ලියා ගන්න. පළවෙනි කරුණ පැස්කලින් යන්ත්‍රය පැස්කලින් යන්ත්‍රය
බ්ලෙස් පැස්කල් විසින් සකසන ලදී. එහි සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීමේ හැකියාව සංඛ්‍යා එකතු කිරීමේ අඩු කිරීමේ හැකියාව පැවතුනි. හොඳටම ප්‍රමාණ. යාන්ත්‍රිකගේ ඊළඟ විශේෂ සොයා ගැනීමුනේ විල්හෙල්ම්. හරි. විල්හෙල්ම් මේ පැස්කලින් යන්ත්‍රය තවදුරටත් දියුණු කරයි. සාමාන්‍ය දැනගත්තාම ඇති. දෙවෙනි කාරණේ විල්හෙල්ම් විසින් පැස්කලින් යන්ත්‍රය තවදුරටත් දියුණු කරන ලදී. විල්හෙල්ම් විසින් පැස්කලින් යන්ත්‍රය තවදුරටත් දියුණු කරන ලදී. මේ යාන්ත්‍රිකගේ විශේෂත්වය තමා චාල්ස් බෑබේජ්ගේ සොයා ගැනීම. හරි. අපි චාල්ස් බෑබේජ් තමා පුතේ කවුරු විදිහට සලකන්නේ? පරිගණකයේ පියා කියලා සලකන්නේ. හරි. පරිගණකයේ පියා ලෙස සලකන්නේ කවුද? චාල්ස් බෑබේජ්. ඒකට හේතුවක් තියෙනවා. මේ චාල්ස් බෑබේජ් හොයාගන්නා උපකරණවල තියෙන මොනවාද? නූතන පරිගණකවල තියෙන සියලුම කාර්යයන් ටික. ඒ කියන්නේ මොනවාද? input, output, process, storage වගේ ඒ කාර්යයන් තියෙන නිසා ආදාන ප්‍රතිදාන වැනි සංකල්ප තියෙන නිසා පරිගණකයේ පියාගෙන. මේක ඉලෙක්ට්‍රොනික පරිගණකයක් නෙවෙයි. යාන්ත්‍රිකය කියන්නේ යන්ත්‍රයක්නේ. ඔය කට්ට පද්ධති ආශ්‍රයෙන් හදපු එකක්. මම ඒක පෙන්නන්නම් වීඩියෝ එක. චාල්ස් බෑබේජ්ගේ හදපු මැෂින් දෙකක් හැදුවා. එකක් ඩිෆරන්ෂල් එන්ජින් එක, අනික අපි කියන ඇනලිටිකල් එන්ජින් කියලා. එකක් ඩිෆරන්ෂල් එන්ජින්, අනික මොකද? ඇනලිටිකල් එන්ජින්. අපි ලියාගෙන බලමු මේවා ටික. යන්න චාල්ස් බෑබේජ් විසින් ඩිෆරන්ෂල් එන්ජින් සහ ඩිෆරන්ෂල් එන්ජින් සහ ඇනලිටිකල් එන්ජින් සකසන ලදී. මේවායේ පරිගණක සංකල්ප පැවතුණු බැවින් පරිගණකයේ පියා ලෙස චාල්ස් බෑබේජ් හඳුන්වයි.
හොඳයි. අපි බලමු මේවට උදාහරණ කිහිපයක්. යාන්ත්‍රික යුගයේට උදාහරණ කිහිපයක් බලමු. මේ තියෙන පැස්කලින් යන්ත්‍රය පුතේ. බ්ලේස් පැස්කල් විසින් හදන ලද පැස්කලින් යන්ත්‍රය තමයි මේ තියෙන්නේ. හරි. පොඩි පොඩි කට්ට තියෙන ඔය කට්ට එහාට මෙහාට කරපුවාම ඉලක්කම් එකතු වෙලා අඩු වෙලා එනවා. ඉතින් මේක කැල් එකක් වගේ තමයි. හැබැයි කැල් එකේ ඉලෙක්ට්‍රොනික ස්වභාවයක් නේ තියෙන්නේ. මේවල තියෙන යන්ත්‍ර ස්වභාවයක්. විද්‍යුතියක් භාවිතයක් නැහැ. ඉලෙක්ට්‍රොනික භාවිතයක් නැහැ. යන්ත්‍ර. එකයි මේකට කියන්නේ යාන්ත්‍රික යුගය කියලා. ඒ යුගයේදීම තමයි පුතේ කවුද? චාල්ස් බෑබේජ් නිෂ්පාදනයන් කරේ. හරි. මේ තියෙන පැස්කලින් යන්ත්‍රය. මේ පැස්කලින් යන්ත්‍රය මොකද? ඔව් ඇනිමේෂන් එකක් විදිහට හදපයන්නේ. ඔන්න ඉලක්කමක් හදනවා යානේ. දෙවෙනි ඉලක්කමත් හදනවා. ඊට එකතු වීම ලැබෙනවානේ. හොඳයි. එතකොට ඒක දියුණු ඒ සංකල්පයම දියුණු කරගෙන කවුද ආවේ? චාල්ස් බෑබේජ්. චාල්ස් බෑබේජ් හදපු මේ තියෙන ඇනලිටිකල් යන්ත්‍රය. හරි ඇනලිටිකල් මැෂින්. එතකොට ඇනලිටිකල් මැෂින් එකේ තියෙන මේ ලොකුවට තිබ්බට මොනවද තියෙන්නේ? අර වගේම කට්ටම තමයි තියෙන්නේ. ඒ කියන්නේ කප්පි ආශ්‍රිත ක්‍රියාවලියක් තියෙන්නේ. හොඳයි. ඒකෙම පොඩි වීඩියෝ එකක් බලන්න. හරි. චාල්ස් බෑබේජ් මෙයා සැලසුම් කරපුවා කිසිම ඉලෙක්ට්‍රොනික දෙයක් නැහැනේ. සම්පූර්ණයෙන්ම මොනවාද? පද්ධතිය ආශ්‍රිත වෙනවාද? යන්ත්‍ර පද්ධතිය ආශ්‍රිතව තමයි වෙන්නේ නේ. කොච්චරනම් කල්පනා කරන්න ඇද්දනේ. හොඳයි. අපි යමු විද්‍යුත් යාන්ත්‍රික යුගය. විද්‍යුත් යුගයයි යාන්ත්‍රික යුගයයි දෙකම එකතු වෙන කාලේ. හරි. මේ කාලේ අපිට විශේෂයෙන් කතා කරන්න තියෙන පුතේ මාක් 1 පරිගණකය ගැන තමයි. හරි. මාක් 1 කියන පරිගණකයක් හැදුවා. ඒක පරිගණකයක් වුණාට ඉලෙක්ට්‍රොනික පරිගණකයක් නෙමෙයි. හරි. ලියන්න. හොවර්ඩ් ඒකන් විසින් මාක් 1 පරිගණකය හොවර්ඩ් ඒකන් විසින් මාක් 1 පරිගණකය සකසන ලදී. මෙය ලෝ ප්‍රථම ස්වයංක්‍රීය පරිගණකය ලෙස පිළිගැනීමක් ඇත. ලෝ ප්‍රථම ස්වයංක්‍රීය පරිගණකය ලෙස පිළිගැනීමක් ඇත.
මේ සඳහා ෆොරස්ට් විසින් සකසන ලද විද්‍යුත් කපාටයන් ඉලෙක්ට්‍රොනික් වෑල් නිර්මාණය කරන ලදී. ඉලෙක්ට්‍රොනික වෑල් භාවිතා කරන ලදී. සකසන ලද විද්‍යුත් කපාටයන් නැත්නම් ඉලෙක්ට්‍රොනික වෑල් භාවිතා කරන ලදී. හොඳයි. අපි බලමු විද්‍යුත් කපාටයක් නැත්නම් ඉලෙක්ට්‍රොනික වෑල් එකක් කියන්නේ මොකද්ද? මාක් 1 පරිගණකයේ කොහොම එකක්ද කියලා පොඩ්ඩක් බලමු. හොඳයි. ඊට මේ තියෙන්නේ මුල් කාලේ භාවිතා කරන ලද මොනවාද? ඉලෙක්ට්‍රොනික වෑල් කියලා කියන කෙටියෙන් ඒවා ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික කපාටයන් තමයි මුල් කාලේ භාවිතා කරපු පොඩි ඉලෙක්ට්‍රොනික කපාටයන්. දැන් අපි භාවිතා කරන විද්‍යුත් සංඥා වෙනුවට මෙන්න මේවා තමයි මුල් කාලේ භාවිතා කරේ. ඊට හොවාර්ඩ් ඩේකන් විසින් සකසන ලද මාක් 1 පරිගණකයේ තියෙනවා බලන්න. හරි. ලෝහ ප්‍රථම ස්වයංක්‍රීය පරිගණක ලෙස පිළිගනිමු. හරි. සංරක්ෂණය කරලා තියෙනවා. හරි. හොඳයි. අපි යනවා දැන් පුතේ විද්‍යුත් යුගය. දැන් ඔයාලා පටල ගන්න එපා. හුඟ දෙනෙක් මේක පටල ගන්නවා. පරිගණක පරම්පරා කියපුවාම මුල් කාලේ ඉඳලා සියලුම පරිගණක පරම්පරා වලට අයිති නෑ. හොඳට අහගන්න මේ කියන්නේ. මුල් කාලේ අපි වෙන් කරන්නේ යුගවලට. යුග තුනකට. යාන්ත්‍රික යුගයට පෙර යුගය, යාන්ත්‍රික යුගය, විද්‍යුත් යාන්ත්‍රික යුගය. දැන් විද්‍යුත් යුගය තමා පරිගණක පරම්පර. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික පරිගණකයක් හැදුවට පස්සේ කාලේ තමා මොනවාද පරිගණක පරම්පරාව වලට ගන්න. ඒ කියන්නේ මේ වෙනකම් අපි කතා කරපුවා ඉලෙක්ට්‍රොනික පරිගණක නෙවෙයි. හරි. මෙතනින් මෙහාට 1945 තමා පරිගණක පරම්පරාව වලට ආවේ. දැන් එක සැරයක් අහලා දෙපා චාල්ස් බෑබේජ් පළවෙනි පරම්පරාවට කියලා. උග දෙනෙක් අහලා දෙපා හරි කියලා. ඇයි? එයාලා හිතන්නේ මුල් කාලේ එකක් කියලා. එහෙම නෑ. හරි 1940න් පස්සේ තමයි පරම්පරා ටික පටන් ගන්න. පළවෙනි පරම්පරාව පටන් ගන්නෙත් 1940න් පස්සේ. හරි. එහෙනම් ඒ දෙක පටල ගන්න එපා. හරි. එහෙනම් විද්‍යුත් යුගය පරම්පරා පහකට බෙදෙනවා. මේ පරම්පරා පහේ අවශ්‍ය කරුණු අපි එක එක ලියා ගමු. right? හොඳයි. පරම්පරා ටිකට අවශ්‍ය ප්‍රධාන කරුණු ටිකක් තියෙනවා. අපි ඒ ටික ලියා ගමු. වැඩි විස්තරයක් අවශ්‍ය නැහැ. මේකෙදි ඔයාලගේ සරල දැනුමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මුල් කාලේ පළවෙනි පරිගණක පරම්පරාව ඉස්සරලා ලියා ගමු 15ට. හරි. පළවෙනි පරිගණක පරම්පරාවේදී දරුවෝ භාවිතා වුණේ පළවෙනි පරම්පරාවේදී භාවිතා වුණේ මොනවාද? තාක්ෂණය ලෙස භාවිතා වුණේ රික්තක නල තාක්ෂණය. හරි. තාක්ෂණය ලෙස භාවිතා වුණේ මොකද්ද? රික්තක නල තාක්ෂණය. කෙටියෙන් ලියා ගන්න. රික්තක නල. විශාලත්වය කොහොමද? විශාල ශාලාවක් තරම්. විශාලත්වය
විශාල ශාලාවක් තරම්. ආදාන ප්‍රදාන වලට පංච් කාඩ් භාවිතා කරේ. ඉන්පුට් අවුට්පුට් වලට භාවිතා කරේ මොනවාද? පංච් කාඩ්. හරි. ඩේටා ස්ටෝර් කරන්න පල්ලෙහෙන් තව වෙනත් කරුණු කීපයක් තිබ්බත් ඕනනම් ලියා ගන්න. දත තැම්පත් කරන්න magnetic drum චුම්බක බෙර magnetic drum අධික විද්‍යුතයක් වැය වුණා. සාමාන්‍ය පරිශීලකයන්ට භාවිතා කරන්න අපහසුයි. සාමාන්‍ය පරිශීලකයන්ට භාවිතා කරන්න අපහසුයි. අපි ඊළඟට කතා කරමු දෙවෙනි පරිගණක පරම්පරාව. අපි ඊළඟට කතා කරමු දෙවෙනි පරිගණක පරම්පරාව. දෙවෙනි පරිගණක පරම්පරාවේදී භාවිතා වුණේ දරුව රික්තක නල තාක්ෂණය වෙනුවට මොනවාද? ට්‍රාන්සිස්ටර්. ලෝකේ ට්‍රාන්සිස්ටර් හොයා ගැනීමත් එක්ක හැම ඉලෙක්ට්‍රොනික උපකරණයකම ලොකු වෙනසක් වුණා. ට්‍රාන්සිස්ටර් හොයා ගැනීමත් එක්කම හැම ඉලෙක්ට්‍රොනික උපකරණයකම විශාල වෙනසක් ලොකු වෙනසක් වුණා. හරි. හොඳයි. ඊළඟ තාක්ෂණය මොකද? ට්‍රාන්සිස්ටර්. තාක්ෂණය ට්‍රාන්සිස්ටර්. විශාලත්වය පළවෙනි පරිගණක පරම්පරාවට වඩා නම් කුඩා වුණානේ. තරමක් පරිගණකයේ විශාලත්වය අඩු විය. හැබැයි මේ කාලේ භාවිතා වුණේත් ඉන්පුට් අවුට්පුට් වලට මොනවාද? මේ කාලේ භාවිතා වුණේ දරුවෝ රික්තක නලම තමයි. ඉන්පුට් අවුට්පුට් වලට භාවිතා වුණේ රික්තක නල. හරි. ඊට පස්සේ විශේෂ දේවල් ඉතින් විද්‍යුතයේ වැයවීම අඩු විය. විද්‍යුතයේ වැඩිවීම භාවිතය අඩු විය. හරි. තුන්වෙනි පරිගණක පරම්පරාව දැන් ට්‍රාන්සිස්ටර් හොයාගත්තට පස්සේ ට්‍රාන්සිස්ටර් එකතු කරලා තුන්වෙනි පරම්පරාවේදී මොකද හැදුවේ? IC හැදුවානේ. මම ඒවල රූප සටහන් ටිකක් පෙන්නන්න. ඊළඟ පරම්පරාවේදී IC හදන්න ගත්තා. ඉන්ටග්‍රේටඩ් සර්කිට්. හරි. ට්‍රාන්සිස්ටර් එකතු කරලා. එතකොට සිලිකන් චිප් එකක් මත තමයි මේවා එකතු කරේ. ඒ නිසා මේ පරිගණක වලට කියනවා මොනවාද? දෙවෙනි පරම්පරාවේ ඉඳලා දෙන පරිගණක වලට කියනවා සිලිකන් පරිගණක කියලා කියනවා සාමාන්‍යයෙන්. හරි. සිලිකන් පරිගණක කියලා කියනවා. එහෙනම් දෙවෙනි පරම්පරාවට එන්න ඕන මොකද්ද? තුන්වෙනි එකට ට්‍රාන්සිස්ටර් වෙනුවට IC වෙන්න ඕනේ. තාක්ෂණය මොකක්ද වෙන්න ඕන? IC. විශාලත්වය කියන්නේ දැන් ට්‍රාන්සිස්ටර් ගොඩක් එකට කරානේ. ඒ නිසා තවත් පරිගණකය කුඩා විය. තවදුරටත් පරිගණකය කුඩා විය. ආදාන වලට මොනවාද? කීබෝඩ් භාවිතා වෙන්න ගත්තනේ. ආදාන වලට ඔන්න කීබෝඩ් භාවිතය ආරම්භ වුණා. ප්‍රතිදාන වලට මොනිටර් භාවිතය ආරම්භ වුණා. හරි. මොනිටර්ස් භාවිතය ආරම්භ වුණා. හරි.
විශේෂ කරුණු කිව්වොත් මොකද්ද? විද්‍යුතයේ භාවිතය අවම විය. විද්‍යුතයේ භාවිතය අවම විය. හොඳයි. හතරවෙනි පරිගණක පරම්පරාව. මොකද්ද මේකද උනේ? ට්‍රාන්සිස්ටර් එකතු කරලා IC හැදුවා. IC දහස් ගණන් එකතු කරලා මොනවද හැදුවේ? මයික්‍රෝප්‍රොසෙසර් හැදුවා. සුද්‍ර සක්ෂණයන් භාවිතා කරන්න පටන් ගත්ත තාක්ෂණය ලෙස. ඊළඟ සුද්‍ර සක්ෂණයන් භාවිතය ආරම්භ විය. සුද්‍ර සක්ෂණයේ භාවිතය ආරම්භ විය. විශාලත්වය යටතේ ඉතා කුඩා පරිගණක බිහිවිය. ඉතා කුඩා පරිගණක බිහිවිය. ආදානවලට මොනවාද? කීබෝඩ්, මවුස්, ටච් ස්ක්‍රීන් වගේ දේවල් භාවිතා වුණා. ප්‍රධාන වලට printers, screen ඕන එකක් ගන්න. printers, monitor, sound ඕන එකක් ප්‍රධාන වලට ගන්න පුළුවන්. විශේෂතා මොනවාද? ඉතා කුඩාම පරිගණක බිහිවිය. මයික්‍රෝප්‍රොසෙසර් පරිගණක පවා බිහිවෙන්න ගත්තානේ. ඉතා කුඩා පරිගණක බිහි වුණා. එහා මෙහා ගෙන යා හැකි පරිගණක බිහි වුණා. ජාලකරණයන් සමග සම්බන්ධ වන පරිගණක බිහි වුණා. හරි. මේ අවසාන කාලේ, මේ අපේ කාලේ, නූතන කාලේ මොනවාද විශේෂත්වයන්? නූතන කාලේ තියෙන විශේෂත්වයන් මොනවාද? කෘත්‍රිම බුද්ධි ආශ්‍රිත පරිගණකයන් බිහි වුණා. නැනෝ තාක්ෂණයන් ආශ්‍රිත පරිගණකයන් බිහි වුණානේ. තාක්ෂණය යටතේ ලියා ගන්න අති විශාල ප්‍රමාණයකින් IC එකතු කර සුද්‍ර සකසනයන් සකසන ලදී. තාක්ෂණයටම ගන්න පුළුවන් කෘත්‍රිම බුද්ධිය භාවිතා කරන ලදී. හරි. හොඳයි. හරි. විශාලත්වය ගැන නම් කිව්වොත් කොහොමද? විශාලත්වය ගැන කිව්වොත් පුතේ බලන්න වෙන්නේ කොහොමද? ඇසට නොපෙනෙන පරිගණක පවා බිහි කරනවානේ. ආදාන ප්‍රදානම මොනවාද? කලින් ඒවාම තමයි කීබෝඩ්, මවුස්, සෙන්සර් ඒවා ගන්නත් පුළුවන් නේ. විශේෂතා කිව්වොත් ජාලකරණයන් සමග හොඳින් කටයුතු කරනවා. කෘත්‍රිම බුද්ධියෙන් සමග හොඳින් කටයුතු කරනවානේ. කෘත්‍රිම බුද්ධිය සමග හොඳින් කරනවා. එහෙනම් අපි ඔය කතා කරේ දරුවෝ පරිගණකවල ඉතිහාසය. හරි. එතකොට අපි ඉතිහාසය වලට මම නැවත මතක් කරනවා කොටස් 4කට බෙදුවා. එකක් මොකද්ද? යාන්ත්‍රික යුගයට පෙර යුගය. දෙවෙනි එක යාන්ත්‍රික යුගය. තුන්වෙනි එක විද්‍යුත් යාන්ත්‍රික යුගය. හතරවෙනි එක විද්‍යුත් යුගය. විද්‍යුත් යුගය බෙදුවා කීයකටද? 5කට. පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව, හතරවෙනි පරම්පරාව,
පස්වෙනි පරම්පරාව. ඔක පටලවා ගන්න එපා. හරි? හොඳයි අපි ඉදිරි අනිත් කොටසට යමු.